නියෝජනය කරන ගම්පහ පළාතට යම් ආකාරයේ වර්ෂාවක් ඇදහැරෙනවා කියන එක. ඊයේ දිනේ තුරත් එහිම් මෙහිම් ආරංචිවත් අතනගලෝය පිටාර ගන්නට ලංව ඇති කියා ප්‍රවෘත්තියකින් දැකීමත් පදනම් කොටගෙන මායිදීක දැම්මා. ඒ වුණත් යලි හිතුණා සමහර ළමයි උදේ පාන්දර නැගිටලා අද දවසේ හාමුදුරුවන්ගේ පන්ති ඇදින කියලා සූදානම් වෙලා පොඩි උන් ඇති කියලා. ඒ නිසා යලි ආය තීරණය කළා වර්ෂාව තිබ්බත් නොතිබ්බත් අද දවසේ පන්තිය ඒ සුපුරුදු වෙලාවට ආරම්භ කළ යුතුයි කියන්නේ. ඒ නිසා ඔබත් එක්ක යලි අද දවසෙත් හමු වෙනවා. මේ සිකුරාදා දිනයේ උදෑසන අද වාක්‍ය නීති වල මම හිතන්නේ පස්වන කොටසටයි අපි යන්නේ. ටිකක් අමාරු වාක්‍යයක් නීතියක් කියන්නේ. එහෙමනම් ඔබ සම්බන්ධ වෙන්න. දැන් සිට බලමු ළමයි ඉන්නවද දන්නේ නැහැ අද දවසේ වැස්ස නිසා. ගැටලුවක් කියලා නැහැ 218ක් ඉන්නවා. ඉතින් 400 ගණනකින් 100ක් 200ක් විතර අඩු වෙලා තියෙන්නේ. එවනම් අද දවසේ පන්ති ආරම්භ කරමු. ඒකම මතක් කරන්නම් ඔබට යම් කරුණක්. පන්ති ඉවර වූ සැනින් දෙමාපියෝ සිටිනවා නම් අවධානයට ගන්න. 6 වසර 7 වසර 8 වසර 9 වසර 10 11 ආදී සියලු පන්ති වලට සපරගම් පළාත විසින් සකස් කරලා තියෙන ඔන්ලයින් හරහා සිදු කරන ගණිතමය වැඩසටහන මම හිතන්නේ අද දිනේ තුලයි ක්‍රියාත්මක වෙන්නේ. ඔබට ඔබගේ ඕනෑම දරුවෙක් වෙනදරන් තිබ්බේ අදාළ පළාතට විතරයි. ඔබට ඔබගේ ඕනෑම දරුවෙක් ඒ සඳහා යෙදුවේ ඇති. ඒ නිසා මා ඒකට අවස්ථාව ඔබට දැන් මට එවලා තියෙනවා ඒ පළාත නියෝජනය කරන පාසල් ගුරුවරයෙක් විසින් ඔබට මේ අවස්ථාව සලසන්න ගෲප් හරහා. ඒ නිසා හැම කෙනෙක්ම ඒකට තමන්ගේ දරුවාව තියාගන්න. පුතේ මේ මම නම් සිවුරක් පොරවගෙන ඇවිල්ලා ඉන්නේ. ඔයාලා ඇඳුමක් ඇඳගෙන වරෙල්ලා නැත්තම් මේ මොකද මයික් ඕෆ් කරගන්න. මනස් තියාගෙන එන්න ඕන උදේ පාන්දර එනකොට. පුතේ එන්න. අනේ සුදු වෙන්න පුතේ. ඔව්. සිංහල පන්තියට එන්න පුතේ. හොඳ පුතානේ 6යි. ඒක තමයි අම්මා පුතාට කියන්න මයික් ඕෆ් කරගෙන. මම දන්නවා ඔය කතා කරන්නේ කොහින්ද කියලා. මගේ හක්ගල්ල පන්තිය නියෝජනය කරන නම තියන්න එපා. ඒක හොඳ නැති වේවි. ඒ නිසා මයික් ඕෆ් කරගන්න. ඔය කටහඬ ඇහෙනකොට මම දන්නවා කොහින්ද ඔය කටහඬ කියලා. මේ එහෙමනම් ඒකට හැම ළමයෙක්ම තියාගන්න. හැබැයි එක ගැටලුවක් තියෙනවා. ඔබගේ පාසල් නියෝජනය කරන ගුරුවරුන්ට කතා කරලා සංගණන අංක ඉල්ල ගන්න. ඒ සංගණන අංකය හරහා තමයි ඒකට යන්න පුළුවන් අවස්ථාව තියෙන්නේ. හැම ළමයෙක්ම මම හිතන්නේ කාල මේ වේලාවල් 3ක් තියෙනවා. ඒ වේලාවන් 3ට අනුවයි තියෙන්නේ. තා පොඩ්ඩකින් මම පන්ති ඉවර වූ සැනින් ගෲප් ගත කරනවා. හැමෝම මේකට සූදානම් වෙන්න. එන වැඩේට මේ අද මොකක්ද දැන් ලියනවා කිව්වේ? ඒ මතකයක් කියව තියෙනවා. සංඛ්‍යාර්ථී වාක්‍ය. මොකද්ද? සංඛ්‍යාර්ථී වාක්‍ය. ඔය සංඛ්‍යාර්ථී වාක්‍ය කියන එක සිංහල භාෂාවට එන්නේ සැක සහිත වාක්‍ය කියන එක. මේ ලෝකේ සමහර වාක්‍ය වගේම සමහර ක්‍රමයන් තියෙනවා සැක සහිතව ප්‍රකාශ කරන. අනේ සැක සහිත වාක්‍යයක් ප්‍රකාශ කරනකොට නිර්ණායකයෙකු කුමක්ද? විභාගෙට හැම සැරේම දානවනේ. ඒ වලට අනිවාර්යෙන් දෙකක් තියෙනවා. ඕලෙවල් වල කෙටි ප්‍රශ්න වලදී අනිවාර්යෙන් දෙකක් තියෙනවා. මේක හැම සැරේම තියෙන ප්‍රශ්නයක්. ඒ වගේම හැම සැරේම වරද්දන ප්‍රශ්නයක්. උදෑසනම පොඩ්ඩක් ඒකේ අධ්‍යයනය කිරීම සිදු කරවෙන්න කලින් අද දවසේ විතරක් අලුතෙන් පිටපළාත් වේවා මගේ පළාත් වේවා එහෙම නැත්නම් මා දෙක සම්බන්ධ වෙන පන්ති වල වේවා අද දවසේ පමණක් උදේ පාන්දර පන්තියට සම්බන්ධ දරුවෝ ඉන්නවද මාත් එක්ක? ඒ කියන්නේ මුල්ම වතාවට කොයින්ද මේ? පොල්පිටිගම. පොල්පිටිගම නේ මයි ගමනේ. හරි. වෙන ඉන්නවා සර්. ඒ කොයින්ද? උඩවෙලි. උඩවෙල. ඒත් කුරුණෑගල නෑ බලංගොඩ හම්. බලංගොඩ. හරි. එහෙනම් මෙන්න වාක්‍ය නීතියට සාකච්ඡා කරන්නේ. දැන් මම හිතන්නේ අම්මලා බොහොම ආදරයෙන්
ඔබ නැගිට්ටවලා දැන් ඔබ පුටු ඉඳවල ඇති. අපි කවුරු හැරවන්න. ඒත් අපි උදෑසන ඔබ ළඟ උදේ පාන්දර ඇති. මෙන්න මාතෘකාව. ඔය හැම වෙලේම කතා කරන දුවක් කියනවා මට ඇගේ නම නම් මතක නැහැ. අපිට වාක්‍යාංක කීයද දන්නේ නැති. 15 පහළ. ලියාගමු අපි මෙහෙම. යම් කිසි සැකයක් යම් කිසි සැකයක් ක්‍රමා ආරංචියක් පළ කරන වාක්‍ය මයික් ඔෆ් කරගන්න පළ කරන වාක්‍ය සංසයාර්ථයේ වාක්‍ය වේ. යම්කිසි සැකයක් ආරංචියක් පළ කරන වාක්‍ය සංසයාර්ථයේ වාක්‍ය වේ. එවන් වාක්‍ය වලදී अंतर वाक्य कत्रू अनुक्त करने अंतर वाक्य कत्रू अनुक्त करने එසේම එහි ක්‍රියාව ප්‍රථම පුරුෂ බහුවචන बहुवचन विय युतुमय बहुवचन विय युतुमय इन पशुव ऐति वाक्य सामान्य नीति नीतियाई इन पशुवेदी वाक्य सामान्य नीतियाई වාක්‍ය ඉගෙන ගන්නම සාමාන්‍යයෙන් පැය භාගයක් විතර වගේ යයි. එතනින් එහාට වාක්‍යයට දාලා නිදසුන් වලට උත්තර කියන්න විතරක් තවත් පැයක් විතර යයි. මුදුනේ වාක්‍ය කියන්නකො කියන පස්සෙන් කවුද තියෙන්නේ? ඇයිනේ? එහි කියන එකට පස්සේ මොකද වෙන්නේ? එසේම ප්‍රථම පුරුෂ බහුවචන විය යුතුමය. प्रथम पुरुष बहुवचन विय युतुमय.
එන් පසු ඇති වාක්‍යයේ සාමාන්‍ය නීතියයි. ඇති. වෙන වාක්‍ය දෙක තුනකට අවධානය. ඔන්න හොඳට බලා ගන්න ඕනේ මම මේ ලියන්න යන වාක්‍යය. මම මෙහෙම ලියන්න. being up. හොඳටම පැහැදිලිව ලියන්න. වරදන නිසානේ ගමට යති මෙන්න උඩකම ඒක අනිවාර්යයි. මම පස්සේ දෙනවා යති වර්තමාන කාල ක්‍රියාපදයට පසු ඊනිපාති දැමීම අනිවාර්ය වීම කී වාක්‍ය ලක්ෂණයයි කියලා යටි රතු පෑනෙන් දෙන්න. දැන් බලන්න. අප ගමට යති. හරිනේ. ඔය මයික් එක ඔෆ් කරගන්නකෝ. මේ කුරුල්ලෝ කෑ ගන්න මේ කුරුල්ලෝ ගෙදරකද ඉන්නේ? ඔක් කරන්න බෑ ළමයි ඉන්නේ දවස ගානේ කෑ ගගා. මේ ජනිදුලායි ගෙදර ඉන්න ඔක ඇහෙන්නේ ජනිදුයි පසේදුයි දැන් අයින් කරනවා ගෲප් වලිනුත් ඈ. ඉන්නේ මොකද කරන්නේ කියලා බලපල්ලකෝ ටික. අප ගමට යති ඔන්න ඒ වාක්‍ය මම මේ ඇලිර ගහන්නක ඔයාලා ගහන්න එපා. ඒක මං නීතිය පෙන්වන්න ඕනේ ගහන්නේ. අප ගමට යති දෙමාපියෝ සිතති ඔන්න වාක්‍යය. හරිනේ. දැන් මේ වාක්‍යයේ මම පෙන්නනවා ඔබට තියෙන ගැටලුව. මෙන්න බලන්න වර්තමාන කාල බහුවචනේ ප්‍රථම පුරුෂ යති වර්තමානෙන් මෙතන අනිවාර්යයෙන්ම මෙහෙ මොනවා තිබ්බත් යති කියලා තියෙනවා. ඒකයි වෙනස් වෙන්න බෑ. මේ ක්‍රමාව අනිවාර්යයි යන්න අනිවාර්යයි. ඒක වෙනස් කරන්න බෑ. යති මේ පැත්තේ තියෙන එක අනිවාර්යයෙන්ම අනුක්තේ. මේකලති අප ඕගොල්ලෝ අපි යමුයි කියලා ජීවිතේට ලියන්න බෑ. හේතුව මේක සැකයක්. මේක නෙමෙයි වාක්‍යයේ ප්‍රධානිය. මේකට කියන්නේ වාක්‍යයේ අන්තර්වාක්‍ය. අන්තර්වාක්‍ය කියන්නේ අතිරේක වාක්‍ය. මෙයා කරන්නේ මෙයා නිසා. මෙයාලා තමයි වාක්‍යයේ ප්‍රධානිය මේ. ඒ නිසා ඉන් පසු ඇති වාක්‍ය සාමාන්‍ය නීතියයි. මේ දෙමාපියෝ සිතති. දෙමාපියෝ සිතති. අපි දැන් විභාග වලට දෙන්නේ කොහොමද කියලා දන්නවද? මෙන්න මෙහෙම දෙන්න. අපි විභාග වලට දෙන්නේ අපි යති දෙමාපියන් සිතයි කිය. ළමයි බැලුවා යකෝ මෙතන තියෙන්නේ සිතයි. වැරදිනේ අපි. එහෙමනම් අපි දන්නේ එකම නිර්ණායකය. අපි දැම්මොත් මූ දාන්න ඕනේ. අය මෙහෙ මොනවද තියනවද කියලා බලන්නේ. ඇයි මෙතන දෙමාපියෝ කර්ම වෙන්න ඕනේ. අනිවාර්ය අනුක්තේ වෙන්න ඕනේ. එහෙනම් අපි ගමට යති හරි මොකක් හරි ඒකත් කොලා දෙමාපියන් සිතමු හරි මොකක් හරි ක්‍රමවේදයක් දාලා අපි මූ කියන එක කර විතරයි කරන්නේ. මේකේ වාක්‍ය කාණ්ඩ දෙකක් තියෙනවා. ඒ නිසා ඔන්න ඒක ඉගෙනනවා.
වර්තමාන කාල වාක්‍යයක් නම් අප ගමට යති දෙමාපියෝ සිටති. ඔය නිදසුන ලියා ගන්න ඉස්සරෝ. හරි. මාවක මකනවා දැන්. තාම ඉවර නෑ. මෙන්න ඊළඟ නිදසුන ඒකත් දැනගෙන නැතුව අපිට මේක ඉස්සරහට යන්න බෑ. ඔන්න බලා ගන්න ඒක. ඔව්. අර මේ අන්තිමටම තියන්නේ මොකද්ද? දෙමාපියෝ සිටති. හරි. මේ බලන්නකො ඊළඟ මා වැඩ කලහයි. අන්න වැඩි මා වැඩ කලහයි. මේ මම ඉර ගන්න ඔයාලා ගහන්න එපා. මම වෙනස පෙන්නන්නයි. ගුරුවරු සිටති. මා වැඩ කලහයි ගුරුවරු සිටති. මා හිතනවා ඔබට වාක්‍ය දෙකේ වෙනස තේරෙන්නේ නැති කියලා. මේ පුතේ අතීත කාලයි. හැබැයි ප්‍රථම පුරුෂයි. හරිනේ? කලේය කලෝය. ඒක තමයි කලහ කියන්නේ. එතන කලහ යති. දෙකම ප්‍රථම පුරුෂ තමයි. මොකද්ද මේ ප්‍රථම පුරුෂ කියන්නේ? ඕනෑම ක්‍රියාපදයක් පුරුෂ තුනක වර්ණයි. කොහොමද ප්‍රථම පුරුෂ වර්ණය? නටයි නටති. මධ්‍ය පුරුෂේ නටහි නටහු. උත්තම පුරුෂේ නටමි නටමු. අතීතේ නැටුවේය නැටුවහ. කලේය කලහ. මධ්‍ය පුරුෂේ කලෙහි කලෙහු. උත්තම පුරුෂේ කලෙමු කලෙමි කලෙහු. පැහැදිලි? එමනම් මෙන්න ප්‍රථම පුරුෂේ රැක්. මෙන්න සුපුරුදු පරිදි ඊ මෙන්න අනුක්තය. මෙන්න අනුක්තය. මෙන්න එහා පැත්තේ වාක්‍ය සාමාන්‍යක ගුරුවරු සිටති. මා හිතන ඔබට පැහැදිලි වෙන්නේ නැති ගියා. මා දන්න කෙටිම ක්‍රමය සහ මා දන්න පහසුම ක්‍රමයෙන් තමයි ඔබට ඔය ඉගන්නේ. මේක විභාග වලට අනිවාර්යයි. ඔය තරම් අනිවාර්යද කියනවා නම් මේක නැතුව අපිට වාක්‍යයක් සහ ප්‍රශ්න පත්‍රයක් නොයෙදෙන තරම්. උදාහරණයක් මේ දවස්වල මාගේ සෙමිනා මාලාවක් යනවා. ඊයේ මා ඒ සෙමිනා මාලාව කරනකොට ඔබට දුන්නු වාක්‍ය මා කියන්නම්. රජයෙන්ම දෙන වාක්‍ය ටික මෙන්න මෙහෙම වාක්‍ය මාලාවක් තමයි ඔබට නිරන්තරයෙන්ම හමු වෙලා තියෙන්නේ. ඒක සිදු කරගෙන යනකොට අප යහපතෙහි හැසිරෙති දෙමාපියෝ සිටති. අප යහපතෙහි හැසිරෙති දෙමාපියෝ සිටති. වාක්‍යය. ඒ වගේ
අසීමිත විදිහේ වාක්‍යමාලා රාශිය එකී නිර්ණායකයට අනුව ලබා දෙන අවස්ථා වාක්‍ය නීති බැලුවාම තියෙනවා. බටහිර වෛද්‍යවරුන් ආයුර්වේද ගුණාංග දනිති මා සිතමි ආම්බරතුමා මා සිතමි බෑ මම සිතමි මම හිතනවා මේක පැහැදිලි වෙන්නද කියලා සුට්ටඩිය මුද බලන්න මෙන්න වැඩ පහෙන් පහ නොතිබ්බොත් තවත් පහක් දෙනවා 100ක් ලියලා හරින් අද වාක්‍ය හරියට ඉගෙන ගන්නයි ඕන මොන මගනවා මෙන්න අංක දාගෙන අපි මේ වාක්‍ය ටික නිවැරදිව ලියමු. මම විභාගය සමත් වෙමි මම විභාගයේ සමත් වෙමි. හරියට වාක්‍යය මොකක්ද වැරද්දයි? වෙමි නිවැසියන් මම විභාගයේ සමත් වෙමි නිවැසියන් අපේක්ෂා නොකරේ වමඩ දෙම හිතන්නේ නේ කෙවල් වල කවුරුහත් විභාගේ පාස් වෙයි කියලා. මං කියන්නේ හිතන්නේ නැති දේ තමයි කරන්නේ. අපි ඉගෙන ගන්නේ කියලා කවුද කිව්වේ අප්පා? ඒකනේ. සමහර අයට අපිටම කිව්වනේ අපි කවදාවත් දෙන්නේ නැහැ කියලා. අද කොයිතරම් දෛව වෙනස්ද? පොළොවේ දෙමාපියන්ගේ අභියෝග වලට මොන දෙන්නේ? මා ආදරයෙන් ආරාධනා කරනවා. සමහරලාට ඒගොල්ලෝ හිතාගෙන යනවා නම් ඔබට කවදාවත් ඉගෙන ගන්න බැහැ කියලා. දෙමාපියෝ මේ හිතනවා කියන එක නෙමෙයි මම කියන්නේ. ළමයි කම්මැලි කරනවා. ඔබ පුළුවන් නම් ඒක අරන් පෙන්නන්න. ඒක තමයි ඔබේ පෞරුෂය. හැම වෙලාවෙදීම මිනිස්සු තමන්ගේ පෞරුෂය ගැන විශ්වාස කරන්නේ. හැම කෙනාටම ආවේනික වූ පෞරුෂයක් ඇත. ඒ වර්ධනය කරන්නේ නම් මිනිස්සු සාර්ථක මිනිස්සු වෙයි. මේ වර්ෂා ජීවිතේ මොන ප්‍රශ්න තිබුණා? අභියෝගات එක ජීවිත දිනනවා නම් ගමන් කරනවා නම් ජීවිතේ කොච්චර සුන්දර වේවි. මට ඒක මතක් වෙනකොට මම සාහිත්‍ය ඔබත් එක නොහිටියා නම් ලස්සන කියවනක් රත්නශ්‍රී කියනවා. ඒ තමයි දුෂ්කරේ කියා හැර යා යුතු ජීවිතය. රත්නශ්‍රී කියලා කියන්නේ අසීමිත දුක් විඳා බදුල්ලට ගිහිල්ලා 1980 ගණන් වල. හැබැයි ඔහු කියනවා දුෂ්කරේ කියා හැර යා යුතු ජීවිතය. කටුපොකුරු සිප ගනිමු හෙට මලක් පණු පිණිස. ඔබ දන්නවද? කටුපොකුරක් සහිත මලක් තුරුළු කරගත්තොත් ඒකාන්තයෙන්ම රැකුණු මල අනාගතයේදී පිපෙනු නොඅනුමානයි. ජීවිතේ ප්‍රශ්න ආවම තමයි ජීවිතේ දිනන්න පුළුවන්. ඒ නිසා ආරාධනා කරනවා ප්‍රශ්න මැද්දෙන් ජීවිතේ දිනන්න. එතකොට හොයන්න තැනක් හා විඳින්න තැනක් තියෙනවා. ප්‍රශ්නත් එක්ක ජීවිතේ නැගී හිටියා. හරි. මම විභාගයේ සමත් වෙමි නිවැසියන් අපේක්ෂා නොකරේ. අපි දෙවෙනි වාක්‍යයට යමු. තොපි දම් වදිති තොපි ගම් වදිති ඔවුන් සැක කරයි අපි යම් වාක්‍ය නීති තුනකට අපරාධ කරවෝ නිදහස් වෙති මිනිස්සු
සිදුවේය. ඒක ඉතින් හැමදාම ඉතින් වෙනවා කියලා මිනිස්සු දන්නවනේ අප්පා. 4 ඔව්හු නැවත ගෙදර එති. ඔව්හු නැවත ගෙදර එති. අප නොසිතුවේය. අපි නොසිතුවේය. ඉවර නෑ. ඔව් මා දන්නවා ඔයගොල්ලෝ කියන්නේ යන කාරණා මොකක්ද කියලා. දැන් බෝඩ් එක පේනව නේද? එනවා හම්බුනේ. ඈ පේනවා හාමුදුරු. ලයිට් එකේ පොඩි කේස් එකක් තියනවා කියලා මට හිතුණා බස් කලිනොත්. පස්සේ හදන්න දැන් බෑ. හරි නොපෙනෙනවා නම් කියන්න අපරාධකරුවෝ නිදහස් වෙති මිනිස්සු සිටුවේය. ඔව්හු නැවත ගෙදර එති. අප නොසිටුවේය. वाक्य लीला इवरද ඉවරයි හම්දුරු. අනිත් අය ඉවරයි හම්දුරු. නෑ හම්දුරු. ඉවරයි හාමුදුරනේ. ඉවරයි හාමුදුරුවනේ. හොඳයි. ඔන්න එහෙනම් අපි බලමු 4න් 4 හරි ගිහින්ද කියලා. තව අපි එකක් දෙකක් ලියවන්න ඕනේ. මේක වරද්ද ගන්න බැරි නිසා. පළවෙනි එක මෙන්න මෙතන. මුලින්ම අපි හදන්නේ ඒක. එතන වෙමි කියලා තියෙන්න බෑමනේ.
අපි ඉස්සරවම හදමු එතන වෙති. ඒක කරලා හිටියම ලේසි. අනිත් ඒවා හරියනේ. මේ පැත්තේ එතකොට ඔටෝ බෑ කියලා තියෙන එක කැපුවා ඒක. මේ මා අංක එකේ සකස් කිරීම මෙයයි. ඒක කළා. ඊට පස්සේ බලන ක්‍රියාපදේ. කලේ. අතර නිවසියන්. බෑනේ කලින් වාක්‍ය ඔළුවට එන්න. එතකොට ඔළුවට යනවා. මේක ඒක වචනයි අරක අනුක්තයි. එහෙමනම් වෙනස් කරන්න. නිවසියන් කියලා තියෙනවා මැක්කුවා එක මමන. නිවසියෝ. නිවසියෝ කරපු ගාම මෙතන ඒක වචනේ තියන්න බෑ. එතන කලේ කියන එක මට නම් තියෙන කෑල්ලක් දාන්න විතරයි කළෝය. වාක්‍ය බලන්න පොයින්ට් 4ක් වරද්දුවා. මා වෙති නිවසියෝ නොකලෝය. මේක හරියද? ඔව් හාමුදුරනේ. හරි හාමුදුරුවනේ. ඔව් හාමුදුරනේ හරි හාමුදුරුවනේ. කාටවත් අපැදිරිද? නෑ හාමුදුරනේ. නෑ හාමුදුරනේ. නෑ හාමුදුරුවනේ. 9 වසරේ නෑ හාමුදුරනේ. ඔද පන්ති වලදී මම මේ විදිහට අහන්නේ නැහැ. හාමුදුරනේ. ඈ එකක් වැරදි හාමුදුරනේ. මොකද්ද වරද්දගත්තේ? නිවසියෝ. ඔය ඒක ඉතින් මගේ වැරද්දක් නෙමෙයි. ඒක සාමාන්‍ය නීතිය වැරද්ද කරගත්ත එක ඕගොල්ලන්ගේ වැරද්ද. මෙතන වැරදුනා නම් නැවත කියලා දෙන්න. මේවා වරද්දන එක ඔයාලටයි ඉතින්. කොහොමද ඉතින් නිවසියෝ අපේක්ෂා කරන්නේ? හාමුදුරනේ. කියන්නේ හාමුදුරනේ වෙති හේ තිබ්බොත් වැරදිද? වෙති වෙති හේ නෑ වෙති හි කියලා කොහෙවත් දෙන්නෙම නෑ. කියන්නෙම තමයි ඉතින් එන්නේ. ඇයිද වෙති හි කියන්නේ? හාමුදුරනේ ඔව්. අපේක්ෂා නොකලහ කිව්වොත් වැරදිද? ඒක හරි. මේක වෙනස් කරගන්න පුළුවන් අරකට අනුව. නොකලෝය නොකලහ. ආගේ ප්‍රශ්නන්ට ඔබට එන ප්‍රශ්නය අහලා විසඳගත්තාම වැඩ ඉවරයි. මම හිතනවා මේ මොනොත් මේ ප්‍රශ්නේ මෙතන ඊම විතරයි. මොකද හේතුව ඒක කියන්නේ ඒ මොහොතේ නිසා අපි තීකගා ඒක වෙනස් කරන්න එපා. කියන්නේ තියන්නේ. ඒක පැහැදිලි. දෙකට යන්න. වෙන්න වදිති ආය වැඩේ ඒකම තියෙනවා. එතන වෙනස් කරන්න අවශ්‍ය නැහැ. තොපි කියන එක තියන්න බෑ. හේතුව මේක නිසා. එහෙනම් තොපි කියන එකේ මම නම් බේමයි. එතකොට තොප වුණා. දැන් කරයි කියලා මෙතන තියෙනවා, ඔවුන් කියලා මෙතන තියෙනවා. බෑනේ. එහෙනම් ඉස්සරෝ මේක හදන්න. ඔව්හු හදපු ගාම සැක කරයි බෑ කරති. මේක හරියයි. හරි හරි හාමුදුරනේ. හොඳයි බොහොම හොඳයි. ඊළඟට මේකට යමු. ඔව්. හරි. අපරාධකරුවෝ නිදහස් වෙති. වෙනයි. වෙති හැබැයි බී අපරාධකරු බෑ අපරාධකරුවන් බස් සැකයිනේ ඇත්ත නෙමෙයිනේ ඒකයි මේ මෙහෙම වෙනස් කරන්නේ අපරාධකරුවන් නිදහස් වෙති මිනිස්සු සිතුවේ බෑ එහෙම බෑ මිනිස්සු සිතුවේ මිනිස්සු සිතුවෝය. හරි. හාමුදුරනේ ඉස්සෙල්ලා වාක්‍ය ටිකක් අයත් කියලා දෙන්නකෝ. මොකක්ද ඉස්සෙල්ලා වාක්‍ය කිව්වේ දැන්ද නැගිටින්නේ නෑනේ. අර වගේමයි
වදිතී කියලා තිබ්බා තොප කියලා නුක්ත කළා මෙතන කරති කියලා දානවා නම් මේ පැත්තේ ඕහු කියලා වෙනස් කරනවා. ඒක මම ඒ වෙලාවේ කිව්ව වෙලාවේදී අවධානය ඉඳගෙන බලහන්න අනිත් වාක්‍යෙට ගියයින් පස්සේ මම ආය ආපස්සට එන ටිකක් අකමැති. දැන් එතකොට ඒක සකස් කරලා තියෙනවා. දැන් නිදහස් වෙදීනේ. ඒ නිසා අපරාධකරුවන් වෙන්න ඕනේ. ඒක ඉස්සෙල්ලා හදාගෙන ඉන්න. අනිත් ඒවා පස්සේ හිතමු. ඕගොල්ලෝ නිකන් මෙතන පැන්සල ඉරක් ගහගෙන තියලාගෙන කරත් මට කමක් නැහැ. එතකොට මෙතන ඉර ගැහුවා. මෙති අපරාධකරුවන් එක කළා. ඊට පස්සේ සරලව අරවා එකක්වත් හිතන්න එපා. මිනිස්සු සිතුවෝ නැත්නම් සිතුව. මේක හරියද? හරි හාමුදුරනේ. හරි හරි හාමුදුරුවනේ. මෙතෙන් නැවත ගෙදර එති. වෙන්න එති. හොරාරි. එතකොට එති කියලා එතන තිබ්බම මෙතන වැරදිනේ. ඔව් බෑ. එතෙන් එන්න ඕනේ එතකොට. ඔව්. මෙතන සිටුවේ අතන අප. ඔයෙත්ම ගැලපෙන්න බෑ. මෙතන අපි. මෙතන සිටුවේ හරි. මේ වාක්‍ය හරි හාමුදුරුවනේ. හරි හාමුදුරනේ. හරි හාමුදුරනේ. හරි හාමුදුරුවනේ. දැන් මේකේ වාක්‍ය හතරම හරිද? දාන්න බලන්න. බොහෝ දෙනා සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තියෙන බව පේනවා. මම හිතන්නේ මම සාර්ථකයි ටිකකට හරි. තාම සාර්ථකත්වයේ දෙවෙනි පියවරට ආවේ නැහැ. මොකද මේකේ කාර්ය පන්නන්න ඕනේ. බුද්ධ වන්දනය කරන එක නම් හොඳයි. ඒ වුණාට පන්තියත් එක්ක සිද්ධ කරන්නේ මෙදිහානයක් ඉතින් මට අයින් කරන්න සිද්ධ වුණා. හරි. මෙන්න ඒ ටික බැලුවා. ඉවර නෑ. ඕකේ දෙවෙනි පැතිකඩට අයියා. ඔබලෝ ලිව්වේ හැම එකම ලිව්වේ අතීත කාලේ නෙවෙයි වර්තමාන කාලේ. දැන් බලන්න නම් දැන් දෙන වැඩ ටික අභ්‍යාසෙදි. ඔන්න බලන්න. ගුරුවරු පාසල් ගියහයි ගියහ කියන වචනය ගියහයි ගුරුවරු පාසල් ගියහයි අප නොසිතු වෙමි නොසිතු වෙමි කාන්තාවක් වරද කරුවා
ඌවේ යයි ඌවේ යයි ඇමැතිතුමා පැවසුවාය ඇමැතිතුමා පැවසුවාය හාමුදුරුවෝ ඇත්තේ වාක්‍යයන් කාන්තාවක් වරදකරුවා වූවේ යයි ඇමැතිතුමා පැවසුවාය කෙනෙක් මහා මග සිටියේ යයි කාන්තාවක පැවසුවේය කාන්තාවක පැවසුවේය අපි වැඩ කළෙමු අපි වැඩ කළෙමුයි ඔවුන් නිතර පවසයි ඔවුන් නිතර පවසයි ලියමු බලන්න ඡන්දෙ ටික එන වතුර සේ ඉවරද ඉවරයි හාමුදුරුවෝ. හැමෝම ඉවරයි හාමුදුරුවෝ. ඉවරයි හාමුදුරනේ. ඉවරයි හාමුදුරුවෝ. අද ඉතින් නාපු අයට තමයි ඉතින් මාර අවුල. මොකද මේකයි කතා කරන්නේ නැහැ නේද? අපේ වාක්‍ය නීති වල මට හම්බෙච්ච අමාරුම සහ තේරුම් ගැනීමට අපහසුම වාක්‍ය නීති තමයි
මේ කතා කළේ. එතෙන් එහාට තියෙනවා මෙච්චර අපහසු නෑ. තව තියෙන අපිට වාක්‍ය නීති ප්‍රධාන වශයෙන් 10ක් විතර ඉගෙන ගන්න. මම කතා කරන්න. පැහැදිලි කරන්නම් යලි. මෙන්න පුතේ අපි සුපුරුදු පරිදි ප්‍රථම පුරුෂ බහුවචනේ. කලින් මා කිව්වේ ඔබට මෙතන යති කියලා. ඒයි දන්නවද? වර්තමාන කාල නිසා. දැන් මෙතන කතා කරන්නේ වර්තමාන කාලේ නෙමෙයි. අතීත කාලේ. එතකොට මේක වර්තමාන කාලෙන් තිබ්බොත් ඒත් හදාගන්න පුළුවන්. දැන් ගියහ කිව්වම ප්‍රථම පුරුෂ බහුවචන එක හරි. ගියයි. එහෙම නැත්නම් යති. ඒක වෙනස් කරන්න බෑ. දැන් ඕගොල්ලන්ට වර්තමානයේ තියෙනවා. ගියයි කිව්ව ගමන් මෙහෙම තියෙන්න බෑ. එතන ගුරුවරු නෙමෙයි. ගුරුවරුන්. ඔන්න අපි ඒක වෙනස් කරගන්න. මෙතන නොසිතුවෙමි. අතන අප වෙන්න බෑනේ. අප කියන්නේ කොහොමද මම කරන්න බෑනේ. අපි කරන්න ඕනේ. අපි මේ කියන එක වෙනුවට මු ගුරුවරුන් පාසල් ගියයි අපි නොසිතුවෙමු. හරියයි? හරි හරිද? හාමුදුරනේ ගැටලුවක් තියෙනවා නම් වාක්‍යයෙන් අනිත් එකට යන්න කලින් හරි. අපි ඊළඟට යන්න. ඌවේය පට්ට වැරදි. ඌවේ කියලා දැනන්න බෑ. එහෙනම් ඒක ඌහයි. ඌෝයි කියන්න පුළුවන් නේ. ඌෝයි කියන්නේ මොකක්ද වගේ? ඒකයි ඌහයි. එහෙනම් කාන්තාවක් බෑ. කාන්තාවක මේවා ඒක වචනද බහුව වචනදවත් හොයන්න එපා. මොකද මේක නීතියක්. කාන්තාවක වරදකරුවා ඌහයි අර බහුව වචනේ තියෙන්නේ. මට කරන්න දෙයක් නැහැ. වරදකරුවා ඌහයි ඇමතිතුමා පැසසුවායි වැරදි. පැසසු වේ පැසසු වේ. හරියයි? හරි හාමුදුරනේ කොහොමද? හරි හාමුදුරනේ හරි හාමුදුරනේ. සිටියේයි වැරදිනේ. සිටියයි කෙනෙක් බෑ. කෙනෙකු මහමග සිටියයි කාන්තාවක පැවසුවේ බෑ. කාන්තාවක් පැවසුවේ කොහොමද බෑ. පැවසුවාය මේක හරි හාමුදුරනේ. හරි හාමුදුරනේ හරි හාමුදුරනේ. කලමු වාක්‍ය බෑ එනේ. ඒ වාක්‍ය පොඩ්ඩක් ආයතනයක් කියන්නකෝ. කෙනෙකු මහමග සිටියහ කිව්වහම ඒක හදනවනේ. ඊ දැම්මා. කාන්තාවක් පැවසුවේය බෑ. පැවසුවායි. හරි හාමුදුරනේ හාමුදුරනේ ඒක සිටියේ හයි කියලාත් ගන්න පුළුවන් නේද? සිටියේයි. ඔක කමන්නේ. අපි වැඩ කළෙමු. බෑනේ. අපි කියන එකේ අප කරලා අප වැඩ කළහයි. ඔවුන් දැන් බෑ. ඔව්හු නිතර පවසයි බෑ. පවසති. හොඳයි. මට දැන් කියන්නකෝ බලන්න වාක්‍ය අටම හරිය. හාමුදුරනේ වාක්‍ය චුට්ටක් දෙන්න. අප කියලා අර්ථ කරන්න ඕන. කලෙමු කියන එක කල හයි වෙන්න ඕනේ. ඔවුන් කියන එක ඔව්හු කරන්න ඕන සාමාන්‍ය නීතියට.
ඒ මාගම් පවසයි කියලා දාන්න බෑ පවසිත කියලා දාන්න. හොඳයි. මා හිතනවා වැඩසටහන සාර්ථක වෙලා තියෙන බව පේනවා. ඒත් මේක ඉවර කරන්නේ නෑ මම තාම. මේකේ දැන් තියෙනවා තාම කරුණු කාරණාවක් ඔබට කියලා දෙන්න. හොඳට බලාගෙන ඉන්න. මේකේ ඔබ පැටලෙන්න නැහැ. ඕන් සමහර ගන්නේ 5යි කියලා දානවා. මෙච්චරක් කියලා පැහැදිලි වෙන්නේ නැත්නම් හපාගෙන මැරෙන්න තමයි වෙන්නේ. හපාගෙන මැරෙන්න තලාගෙන හරි කමන්නේ මැරෙන්න වෙනවා මේව නැත්. මේට වැඩියෙන් මට උගන්වන්නත් බෑ. මම දන්නේ එකම ක්‍රමය මේකයි. ඔන්න බලන්න. අපි ලියන්න එපා. වැඩ කරමුයි යහළුවෝ පැවසුව කියලා වාක්‍යයක් තියෙනවා. හැබැයි මම පොඩි වැඩක් කරනවා. මේ මෙතන මේ කමාව අයින් කරලා ඔන්නෝ දාලා දෙයි කවදා හරි. මෙහෙම කියන්නත් තියෙනවා. අපි වැඩ කරමුයි යහළුවෝ පැවසුව කිව්වම හරියට හරි මේ පැත්ත හරියද? ඕක දැක්ක ගම අපේ අය කරන්නේ ෂා. අපි බින් යන්න තියෙනවා. මේ කරමු හරියන්නේ කරන්න ඕනේ. කලහයි බි අප බෑනේ. බින් අප කරන්න ඕන අපි බෑනේ කියලා කරමු. ඒක කරන්න වලටයි කියන්නේ. මම කියන්නේ මෙහෙම නීතියක් නෙවෙයි. මේකේ තියෙන ප්‍රධානතම කාරණාව දෙපැත්තේ උදුරු. අතරදීම මෙතන විතරක් කමා. මේ වාක්‍ය වලට කියන්නේ උපුටන කියලා. යම් තැනකින් උපුටනයක් අරගෙන ප්‍රකාශ කරන්නේ නම් යම් වාක්‍යයක මෙයාල වෙනස් කරන්න අපිට අයිතිනේ. ඒක මා ඊළඟට කියලා දෙන නීතිය. අපි වැඩ කරමු. එතන නැතුව අප වැඩ කළහයි කියලා වෙනස් කරන්න ඔබට බෑ. මේ දෙකෙන් තමයි මේ වෙනස හොයන්නේ. ඒක සාමාන්‍ය නීතිය. ඒක දැන් පෙන්නුවේ මෙහෙම එකක් දකී ඔබ වාක්‍යවලදී ඒ ලෙවල් වලට නම් අනිවාර්යයි. ඔය ලෙවල් වලට බොහෝ දුරට එන්නේ නැහැ. නමුත් මා නීතිය පෙන්වලා දීපම ඔබට හේතුව ඔළුවට එනවා. හරි. මේක හිතන්නවත් එපා. මෙහෙම වාක්‍ය තියෙනවා කියන එකයි පෙන්නුවේ. අරගේ තව අඩුවක් තියෙනවා හදන්න. රතුපෑනකින් ඔබ ලියා ගන්න ඕනේ ඒකේ වැදගත්ම කරුණ. මෙම සංස්යාර්ථයේ වාක්‍යවලදී මෙම සංස්යාර්ථී වාක්‍යවලදී අන්තර්වාක්‍යයේ ප්‍රථම පුරුෂ බහුවචනයේ යෙදුණු පසු අන්තර්වාක්‍යයේ ප්‍රථම පුරුෂ බහුවචනයේ යෙදුණු පසු උඩු කමාවක් සහිතව ඊ කියනකොට සොරේ නෙමෙයි යයන්නට ස්පිල්ල හාමුදුරුනායත් කියන්නකෝ. අඩේ අය අහන්න එපා මට ඒ කියන එක ඉතින් එහාට අමතක වෙනවා. සංස්යාර්ථී වාක්‍යයකදී ප්‍රථම එන්නේ කවුරුන් කියන්නේ? මෙම සංස්කාර සංස්යාර්ථී වාක්‍යයේදී අන්තර්වාක්‍යයේ ප්‍රථම පුරුෂ බහුවචනයේ යෙදුන පසු උඩුකමාවක් සහිතව ඊ ප්‍රථම පුරුෂ බහුවචනයේ යෙදුණු පසු උඩු කොමාව සහිතව ඊ යනුවෙන් යෙදී අනිවාර්ය වේ. ඒ අනුවෙන් යෙදීම අනිවාර්ය වේ.
හවසටම ඉගෙන ගත්තේ එකයි. ඔව්. ඒ උනාට ඒ එක ජීවිතේ ගොඩක් වටිනවා. මා උදෑසන පන්තිමාලාවට ඔබ යොමු කරනවා සේම මේ හරහා මමද ලබන ජීවිත වින්දනයක් ඇත. එකක් ඔබත් එක්ක එකතු වෙලා උදෑසනම මේ ආරම්භයත් එක්ක දවස පටන් ගැනීම ජීවිතයකට සතුටක් කියලා හිතෙනවා. දැන් මෙතනින් ආරම්භ කරන මම අද මම හිතන්නේ රෑ 9 වෙනකන් එක දිගටම පන්තිමාලාව. ඒත් ඒක කරගෙන යන්න පුළුවන් ජවයක් තියෙනවා. මම හිතන්නේ ඒ ඔබත් එක්ක උදෑසන සිටීම නිසා. ඒ නිසා ඔබට ආරාධනා කරන්නේ මේ උදෑසන පන්තිය 6ට පටන් ගන්නකොට දෙමාපියන්ගේ බලකිරීමකින් තොරව දැන් ඔබ එතනට සූදානම් වෙන්න. මම හැමදාම කියන්නේ Tamanට තමන් විශ්වාසය ඇති කරගන්න. අපට පුළුවන් වුණොත් අපේ ජීවිතේ ගොඩාක් දේවල් දිනුවේ. මම ඒක හැමදාම හිතන කෙනෙක් සහ මම ඒක ජීවිතේ යම් මට්ටමකට ආව කෙනෙක්. ඒ නිසා ඔබට ආරාධනා කරන්නේ ඒත් එක්ක අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. ඒකම හෙට දවස ගැන ඔබට සාකච්ඡා කළොත් හෙට හම්බෙන්නේ ඉංග්‍රීසි විෂය. ඒ නිසා 8 9 10 11 A level ඕනම කෙනෙකුට හෙට දවසේ බුද්ධික සර් එක්ක එන්න පුළුවන්. අනිත් දවසේ විශේෂ දිනයක්. ඒ තමයි විද්‍යාව. මුලින්ම අපි කාලසටහනක් එවන්නම්. ඒකේ වේදලාව චුට්ටි වෙනසක් කරලා තියෙනවා 5:45 කරලා. 5:45 සිට 6:45 දක්වා 10 11 ශ්‍රේණිය වලට විද්‍යා පාඩම් කෙරේ. ඒකම 8 වසර සහ 9 වසර ළමයි වෙනුවෙන් 6:45 සිට මම හිතන්නේ 7:00 දෛනිකව සතියකට එක වතාවක් පුංචි විද්‍යා පාඩම් ඔබ හමුවට ගේන්නට අපේ ඌරාපල මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ජයපති සර් කටයුතු කරලා තියෙනවා. ඉතින් මා ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීමට ප්‍රතිචාරයක් වශයෙන් එතුමා ඒ කටයුතු කරන්නට ක්‍රියාත්මක වුණා. ඉතින් මම සතුටු වෙනවා මගේ ආයතනගත ගුරුවරු උදෑසන මම වෙනුවෙන් සහ ඔබ වෙනුවෙන් ඒ කටයුත්ත සිදු කිරීම සම්බන්ධව ඔබට ආරාධනා කරනවා තවත් ඔබ පළාත් නියෝජනය කරන දරුවන්ට සම්බන්ධ වෙලා උදෑසන මේ දැනුම ගන්න. හැබැයි ලබන සතියේ සඳහා සිට අපිට ඊයේ රාජකාරී නියම කළා. අයලි ආයතන වලට ගිහින් වැඩ පටන් ගන්න කියලා. එතකොට උදෑසන පන්ති වලට හානියක් වෙන්නේ නැහැ. මා සම්මන්ත්‍රණ ආදී දාලා තියෙන වගේ යම් ගැටලු බවටපත් වේවි. ඒවා ගැන මම පසුව කතා කරන්නම්. එපමණ තව ටිකකින් ඔබේ ගෲප් වලට මායවනවා ගණිතයේ වැඩසටහන් ඔන්ලයින් හරහා යන්නේ සබරගම් පළාත් දෙක. දෙමාපියන්ටයි මේ දැනුවත් කිරීම. පාසල් ටීචර්ස්ලාට කතා කරලා සංගණන අංකයක් ගන්න. සංගණන අංකය අරගෙන ඒ සංගණන අංකය හරහා ඔබට පුළුවන් ඒකට සම්බන්ධ වෙන්න. ඒකට අපිට දායකත්වය දෙන්නේ සබරගමු පළාතේ නියෝජනය කරන ගගනි කියන දරුවගේ අම්මා. ඒ නිසා ඒකෙන් පුළුවන් ඕනෑම කෙනෙකුට ගණිතය විනාඩි 45 ඔන්ලයින් පේපර්ස් තියෙනවා. ඒකට සම්බන්ධ වෙන්න 6 සිට 11 දක්වා. එමනම් ඒකේ දැනුවත් කිරීමෙන් ඔබට සමුදෙන්න සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා නිරෝගීමත් අනාගතයක්. මම හිතන්නේ අපි අද රසාස්වාදයට එක්ක හමු වෙනවා ටික වෙලාවක්. ඒ නිසා 10 11 ශ්‍රේණිය වලට මාත් එක්ක රැඳී සිටින්න හැකියි. බොහොම ස්තුතියි හාමුදුරනේ.